රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. දැන් අපි බලමු කතමෝච භික්ඛවේ අප්පියෙහි සම්පයෝග දුක්ඛෝ. අප්පියන් හා එක්වීමේ දුක මොකද්ද? ඔන්න බලන්න ඕනේ දැන්. කතමෝච භික්ඛවේ අප්පියෙහි සම්පයෝග දුක්ඛෝ. ඉද යස්සතේ හොಂತಿ අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා යේවා 50 තේ හොಂತಿ අනත්තකාමා අහිතකාමා අපහසුකාමා අපහසුකකාමා අයෝගක්ඛේමකාමා යා තේහි සද්දින් සංගති සංගමෝ සමෝදානං මිස්සී භාවෝ අයං උච්චති බෙක්කවේ අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ. මොකද්ද අප්පියන් හා එක්වීමේ දුක? දැන් ඔන්න බලන්න. දැන් මෙතෙක් අපි දැන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපයාස ගැන අපි සාකච්ඡා කරගෙන ආව එකෙන්කට. ඒ හැම එකක් අවසානයේ අපි දැක්කේ මොකද්ද? මේ දුක උදා කරන්නේ ඒ කාමී ආස්වාදයේ හේතු වෙන්නා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ කාමී ආස්වාදයේම ඒ දුක වශයෙන් දකින්න. ඒ කියන්නේ උපායාසයේ උදා ශෝකේ උදා වෙන්නේ කාමයේ නිසා නම් කාමයේ ශෝකේ වශයෙන් දකින්න. දුක උදා වෙන්නේ දුක්ඛ උදා වෙන්නේ කායික දුක්ඛයන් උදා වෙන්නේ ආස්වාද නිසා නම් ඒක ආස්වාදයේ දුක්ඛ වශයෙන් දකින්න. දෝමනස් උදා වෙන්නේ ආස්වාදේ නිසා නම් ඒ ආස්වාදයේ දෝමනස්සේ වශයෙන් දකින්න. ඔහොම යනාදි වශයෙන්. එහෙම දකින්න ඕන. නැතුව ඒ පදේ තියෙන අර්ථය විතරක් දකින්න එක නෙමෙයි මේ කියන්නේ. එහෙම දැක්කොත් පදපරමය වෙනවා. එහෙනම් මෙතනත් එහෙමයි. දැන් මෙතන මේ පදේ අර්ථයෙන් පෙන්වන්නා වූ මේ පද ටිකෙන් කියන අර්ථය විතරක් තේරුම් ගන්න ගියොත් කෙනෙක්ට මේ ධර්මය වැටහෙන්නේ නැහැ කොහොමදවත්. මොකද පද ටිකෙන් කියන්නේ පදේට කැටි වෙච්ච අර්ථයක් විතරයි. ඊට එහා ලෝකෝත්තර අර්ථයක් සංගවිලා තියෙන ওই පද ඇතුලේ. ඒක දකින්න අදක්ෂ වුණොත්. දැන් උදාහරණයක් ගින්දර කියන වචනේ අපි පාවිච්චි කරනවා. දැන් ගින්දර කියන පදේට උරුම පදාර්ථයක් තියෙනවා. පද අර්ථයක්. පදාර්ථය කිව්වේ ඒකයි. එතකොට අපි ගින්දර කියලා අපි දකින්නේ ලෝක සම්මතේ කවුරුත් ගින්දර කියලා හඳුන්වන දේ නා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ මෙතන මේ ගින්දර කියන පදේ යෙදුවේ යොදාගත්තේ ඇයි කියලා තේරෙන්නේ නැතුව යනවා. එතකොට ධර්මයේ පේන්නේ නැතුව යනවා. ඉතින් අන්නේ බව නුවණින් දකින්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන ගැඹුරු ධර්මයන් තුල ගැබ් වෙන්නේ අපි හිතනවට වඩා ගැඹුරු අර්ථයක්. අන්නේ අර්ථයේ තේරුම් ගැනීමමයි මේ අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති කියන්නේ. කතමෝච බෙක්ක අප්පිය සම්පයෝග දුක්ඛෝ. ඉද යස්සතේ හොಂತಿ අනිට්ඨා අකන්තා අමනාපා. ඒ කියන්නේ මහාන මොකද්ද මේ අප්පියන් හා එක්වීමේ දුක කියලා කියන්නේ? අමනාපේ ඇති කරන. එහෙම නැත්නම් තමන් අකමැති. තමන් අනිට්ඨ කියන්නේ ඉෂ්ට නොවන. තමන් ප්‍රාර්ථනා කරන්නේ නැති. ඒකයි අනිට්ඨ කියන්නේ. අකන්ත කියන්නේ තමන්ට කිසිම දැකුම් කළු භාවයක් නැහැ. කාන්තියක් නැහැ. කියන්නේ තමන්ට ඒක දැක්කට ඒ දේ දැක්කට ඒ පුද්ගලයා හෝ ඒ දේ දැක්කට සතුටක් හටගන්නේ. අමනාප. මනාප කියන්නේ මන ආප පෝෂණය කරනවා. මන වඩනවා. මනස පෝෂණය කරනවා. ඒ කියන්නේ මෙනෙහි කිරීම වර්ධනය කරනවා. ඒකට කියනවා මනාප. අමනාප කියන්නේ මෙනෙහි කරන්න කැමති නැහැ. ඔය අපි කියන්නේ මන්නම් කියන්නේ හිතන්නවත් කැමති නැහැ. අන්න ඒක අමනාපයි. එතකොට අන්න අමනාප දේවල්. හිතන්න අකමැති. එහෙනම් අනිත්‍ය අකන්ත අමනාප. ඉෂ්ට නොවන, ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැති, ප්‍රාර්ථනා කරන්නේ නැති, අකන්ත, Tamanට කිසිම ආකාරයකින් ප්‍රියභාවයක් ජනිත කරන්නේ නැති, දැකුම් කළු භාවයක් නැති. ඊළඟට අමනාප. Tamanගේ මානසිකාරයට ගෝචර නොවන. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් Taman මෙනෙහි කරන්න අකමැති. මෙන්න මෙහෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙනවා. මහාන. මෙන්න මේවා යේචා 50 තේ හොಂತಿ අනත්තකාම අහිතකාම අපහසුකකාම අයෝග්ගේ
අයෝග්ග කේම කාමා අයෝගක කේම කාමා යා තේහි සද්දින් සංගති සමාගමෝ සමෝදානං මිස්සී භාව යන ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඒ කියන්නේ අන්න අර කිව්ව තමන් අකමැති, තමන් බලාපොරොත්තු වෙන්නේ නැති, තමන් අකමැති, තමන්ට සැපයක් පිණිස නොපවතින, තමන් මෙනෙහි කරන්නවත් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙනවා. මෙන්න මේ දේවල් සමග ඒක රාශී වීමට සිදුවීම, ඒ දේවල් එක කටයුතු කරන්න සිදුවීම, ඒ වගේම තමන්ගේ විනාශය ප්‍රාර්ථනා කරන, තමන්ට අනර්ථයක්ම ප්‍රාර්ථනා කරන, තමන්ට අපහසුතාවයක්ම ප්‍රාර්ථනා කරන, තමන්ට හිරිහැරයක් උපද්‍රවයක්ම ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. දේවල් තියෙනවා. මෙන්න මේ දේවල් එක ඒක රාශී වීමට සිදුවීම, ඒකාත්මික වීමට සිදුවීම. නැත්තම් ඒ දේවල් සමග එකතු වෙන්න ලැබීම. මෙන්න මේ සියල්ල සමාගම සංගති සමග සමාදාන මිස්සී භාව. අයං උච්චති බික්ක අප්පිය සංපයෝග දුක්ඛෝ. එහෙනම් තමන් බලාපොරොත්තු නොවන, තමන්ට ප්‍රියභාවයේ පිණිස නොපවතින, තමන් අකමැති, තමන්ට සතුටක් නොපොදවන, තමන් මෙනෙහි කරන්න අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සමග එක්වීමට ලැබීම, ඒ වගේම තමන්ට අහිතක්ම ප්‍රාර්ථනා කරන, අනර්ථයක්ම සිද්ධ කරන, තමන්ට අවඩක්ම සිද්ධ කරන, තමන්ගේ විනාශයම ප්‍රාර්ථනා කරන අය සමග ඒකරාශී වීමට සිද්ධ වීම, එකතු වීමට සිද්ධ වීම, මෙන්න මේ සියල්ල තුලින් හට ගන්නවා යම් කිසි ආකාරයක දුකක්. අන්න ඒකට කියනවා අප්පී සංපයෝග දුක්ඛෝ කියලා. මේ පදාර්ථي. මේ පදේ අර්ථي. දැන් ඊට වඩා ගැඹුරින් දකින්න ඕනේ එහෙනම්. දැන් එහෙනම් මේ අප්‍රිය භාවය ඇති උනේ ඇයි? මොනවද තේරුම් ගන්න ඕනේ? ඇයි අප්‍රිය භාවය ඇති උනේ? දැන් බලන්න මෙතන තියෙන වචන තුනක් මෙන්න මෙහෙම. අනිත්‍ය, අකාන්ත, අමනාප. ඔන්න බලන්න. අනිත්‍ය, අකාන්ත, අමනාප. දැන් මෙතන තියෙනවා පැහැදිලි ඉද යස්සතේ හොಂತಿ අනිත්‍ය, අකාන්ත, අමනාප, රූපා, සද්දා, ගන්ධා, රස, පොට්ටබ්බා ධම්මා. දේවතානුපස්සන සූත්‍රේ කොහොමද තියෙන්නේ? රූපා, සද්දා, රස, ගන්ධා, පස්සා ධම්මාච කේවලා. ඉත්තකාන්ත මනාපාච යාවත්ීති උච්චති. සදේවකස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා යත්ත චේතේ නිරුද්ධාන්ති තන්තේ සම්දුක සම්මතවිති. ඔය තියෙන දුක. ඒ කියන්නේ අර තමන් ප්‍රිය කරන දේවල් වලින් වෙන් වෙලා අප්‍රිය කරන දේවල් එක්ක එකතු වෙන්න ලැබීම තමයි මෙතන තියෙන අර ප්‍රිය දේවල් වලින් වෙන්වීම තමයි බිහි විප්‍රයෝග දුක්ඛ කියලා කියන්නේ. අපි ඉස්සරහට විග්‍රහ කරනවා. ඒතකොට අප්‍රිය දේවල් එක්ක එකතු වෙන්න ලැබීම තමයි මෙතන තියෙන දුක. දැන් අන්න අතන බුදු පියාණන් වහන්සේ පෙන්නුවා ඉත්තකාන්ත මනාපාච යාවත්ති උච්චති. ලෝක සත්‍ය හැමතිස්සෙම මේ හිතින් ඇලිලා බැඳිලා කටයුතු කරන්නේ අර ඉෂ්ඨකාන්ත මනාප ස්වરૂපයත් එක්ක. ඉෂ්ඨකාන්ත මනාප වස්තුත් එක්ක. එහෙනම් බලන්න ඒ ඉෂ්ඨකාන්ත මනාප කියලා තමන් තුළ සංකල්පිත රාගයක් පැවතිච්ච නිසාම නේද අනිත්‍ය, අකාන්ත, අමනාප කියලා ස්වභාවයක් නිර්මාණය වුනේ. දැන් රහතන් වහන්සේට ඉෂ්ඨකාන්ත මනාප කියලා දෙයක් නැහැ. ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා කොටාසියක් රහතන් වහන්සේට නැහැ. එහෙනම් උන්වහන්සේට අනිත්‍ය, අකාන්ත, අමනාප කියලා ලෝකාරම්මනක් පවතින හේතුවක් නැහැ. මොකද ප්‍රිය භාවයේ නැති තැන අප්‍රිය භාවයක් නැහැ. ප්‍රිය භාවයේ ඇති තැන තමයි අප්‍රිය භාවයේ පවතින්නේ. එහෙනම් ප්‍රිය භාවයේ පවතින තැනම තමයි අප්‍රිය භාවයේ පවතින්නේ. අන්න ඒක තමයි ලෝක ධර්මය. එහෙනම් ඉෂ්ඨ, ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙච්ච එකයි ඉෂ්ඨ කිව්වේ. තමන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන ස්වභාවයට කියනවා ඉෂ්ඨ කියලා. තමන් ප්‍රාර්ථනා කරන ස්වභාවයක්, තමන් ඇලුම් කරන ස්වභාවයක්, තමන් මනාප වෙච්ච ස්වභාවයක් තිබිච්ච නිසාමයි ලෝකේ අනිත්‍ය, අකාන්ත, අමනාප කියලා ස්වභාවයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙන්න මේ අප්පිහි සංපයෝග දුක්ඛෝ කියන දුකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඇයි කෙනෙක්ට? ආස්වාදයේ කරන කොටගෙනමයි. කාමයේ කරන කොටගෙනමයි. මොකද ආස්වාදයේ කාමයේ කරන කොටගෙන ඇති වෙන සංකල්පිත රාගෙන් මේ දේවල් ඉෂ්ටයි මනාපයි කාන්තයි ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා.
ඊට තමන් ඒ ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් බලාපොරොත්තු වෙන දේ ළඟා කරගන්න බැරි වෙනකොට, ඒ දේ ළඟා වෙන්නේ නැති වෙනකොට, ඊට පරිබාහිර දෙයක් ලං වෙනකොට, ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් ලං වෙනකොට අන්න හට ගන්නවා දුක. අන්නේ දුක තමයි අප්පී සංපයෝග දුක්ඛෝ කිව්වේ. එහෙනම් අප්පියන් හා එක්වීමේ දුක කියලා කිව්වට විතරක් මදි. පුද්ගලයෝ ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ. අප්පිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ඔක්කොම හැම දෙයක් ගැනම. එහෙනම් ඒ අප්පියන් හා එක්වීමේ දුක Tamanට උදා වෙන්නේ මක් නිසාද කියලා බැලුවොත් ආස්වාදේ කරන කොටගෙනමයි. සංකල්පිත රාගය කරන කොටගෙනමයි. එහෙනම් සංකල්පිත රාගයමයි ඒකටත් හේතුව. එහෙනම් දකින්න ඕන අප්පියන් හා එක් වෙන්න සිද්ධ වුනේ මොකක් නිසාද? අප්පියන් හා එක් වෙන්න සිද්ධ වුනේ අප්පියන් හා එක්වීමේ දුක හටගත්තේ මොකක් නිසාද? ද්වේෂය නිසා. අප්පිය සංපයෝග දුක්ඛෝ. අප්පියන් හා එක්වීම නිසා හටගත්ත දුකක්. ඒ දුකට හේතුනේ මොකද්ද? ද්වේෂය. ද්වේෂය හටගත්තේ ඇයි? අවිජ්ජාව නිසා. එහෙනම් අප්පියන් හා එක්වීමේ දුක පවතින්නේ අවිජ්ජාව තියෙන පුද්ගලයාටයි. අන නොනින් දකින්න ඕනේ. අවිජ්ජාව පවතින තුරු තමයි ඔය දුකක් තියෙන්නේ. අවිජ්ජාව සංවෙච්ච දවසට ඔහොම දුකක් නැහැ. එදාට ප්‍රිය අප්‍රිය කියලා අන්තයක් නැහැ, අන්ත දෙකක් නැහැ. ඒ නිසා එදාට අප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සමග එක් වෙනවා කියලා එහෙම ස්වභාවයක් ඇත්තෙත් නැහැ. එහෙනම් අරිහතුන් වහන්සේට ඔය දුක අවසන්. එහෙනම් පින්වතුන් අන්න නොනින් දකින්න ඕනේ. එහෙනම් ඒ දුකේ නිර්මාතෘරය අවිජ්ජාවමයි. ඊළඟට කතමෝච භික්කවේ පියෙහි විප්පයෝග දුක්ඛෝ ඉදේ අසතේ හොಂತಿ ඉත්තකාන්ත මනාපවති ඉත්තාකාන්තා මනාපා රූපසද්දා ගන්ධා රස පොට්ටබ්බා ධම්මා යේවා පනස්සතේ හොಂತಿ අත්තකාමා හිතකාමා පහසුකකාමා යෝගක්ඛේමකාමා මාතාවා පිතාවා භාතාවා භගිනීවා ජෙට්ටාවා කනිට්ටාවා මිත්තාවා අමච්චාවා ඥාති සලෝහිතාවා යා තෙහි සද්දින් අසංගති අසමාගමෝ අසමෝදහනං අමිස්සි භාවෝ අයං උච්චති භික්කවේ පියෙහි විප්පයෝග දුක්ඛෝ. අන දේශනා කරන බුදුරජාණන් වහන්සේ කුමක්ද මෙන්න මේ පවතිනවා මහන ඉෂ්ඨකාන්ත මනාප තමන් ඉෂ්ඨ කියන්නේ ප්‍රාර්ථනා කරන ස්වභාවය. කාන්ත කියන්නේ පිටිසල පැහැදිලා කාන්ත කියන්නේ යම්කිසි ආකාරයකින් ගත්තොත් දැන් කළුගල් ගොඩක් මැද්දේ මණිකක් තියෙනකොට මණික අපිට පේනවා කැපිලා. ඒකට හේතුව මණිකෙන් කාන්තියක් විහිදෙනවා, කිරණ ශක්තියක් විහිදෙනවා. එතකොට අපිට මණික පේනවා. එතකොට එහෙනම් කළුගල් මැද්දේ කළුගල් දහසක් මැද්දේ තිබුණත් මණික කැපිලා පේනවා. ඒ වගේ දැන් යම්කිසි කෙනෙක් තමන් ප්‍රිය කරන කෙනෙක් ඉන්නවා නම් දහසක් මැද්දේ ආ හිටියත් කැපිලා පේනවා යාම ටක් ගාලා. ඒ කියන්නේ යාට කාන්තිමත් ඒ පුද්ගලයා. ඒ පුද්ගලයාගේ රූපේ ගැන නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ උණහපුලුවට උගේ පැටියවත් මණිකක් කියලා. ඒ රූපේ තියෙන අලංකාරය හෝ විරූපී භාවය ගැන නෙමෙයි මේ කියන්නේ. දහසක් මැද්දේ හිටියත් තමන් ප්‍රිය කරන කෙනා අපි හිතමු අම්මා කෙනෙක් කියලා. තමන්ගේ දරුවා ඉන්නවා දහසක් පාසල් දරුවෝ මැද්දේ. සම්මුතික වශයෙන් ගත්තාම මේ දරුවා ලෝක සම්මතයේ ලස්සන හෝ කැත කියලා ඒ දෙආකාරයෙන් කොයි විදිහේ දරුවෙක් වුණත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝක සම්මතයේ පංචකාම ගුණයෙන් යුක්ත දරුවෙක් වෙන්නත් පුළුවන්, නොයුක්ත දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. ඒකයි උණහපුලුවාට තමන්ගේ පැටියත් මණිකක් කිව්වේ. ඒ අම්මට ওই දරුවව පේනවා දහසක් දරුවෝ මැද්දේ හිටියත් අක් ගන්න. මොකද ඒ අම්මට ඒ දරුවා කාන්තිමත්. අන කාන්ත කිව්වේ ලක්ෂණේ. ඒ කියන්නේ කැපිලා පේන ලක්ෂණේ තමන්ට. තමන් ප්‍රිය කරන දේ තමයි හැමතිස්සෙම කැපිලා පේන්නේ තමන්ට. මෙන්න මේ කැපිලා පේනවා කියලා අපි සිංහලෙන් කියන්නේ ඔන්න ඔය ලක්ෂණේ තියෙනවා. කාන්ත. ඉත්තකාන්ත, මනාප, මනස පෝෂණය කරන ලක්ෂණේ, මන වඩන ලක්ෂණේ. නැත්තම් හැමතිස්සෙම මෙනෙහි කර කර ඉන්න කැමති ලක්ෂණය. ඒක තමයි මනාප කියන්නේ. එහෙනම් අන්න මනාප. එහෙනම් මෙන්න මේ කිව්ව ගති ලක්ෂණ වලින් යුක්ත ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙනවා. මෙන්න මේවා එක ඒකරාශි වෙන එක. මේවා එක එකතු වෙන එක. ඊළඟට තමන්ගේ සැපය ප්‍රාර්ථනා කරන, තමන්ගේ හිත ශාන්තිය ප්‍රාර්ථනා කරන, තමන්ගේ සුවය ප්‍රාර්ථනා කරන පිරිසක් ඉන්නවා. මෙන්න මේ අයත් එක්ක ඒකරාශි වෙන එක, එකතු වෙන එක. තමයි බලාපොරොත්තු ජීවිතය. නමුත් මෙන්න මේ අයගෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අර තමන් මනාප වශයෙන් නම් කරපු ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් වෙන් වෙන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ?
තමන්ට ශාන්තියම, තමන්ට සතුටම, තමන්ට සැපතම ප්‍රාර්ථනා කරන තමන්ගේ ප්‍රිය ඥාති වර්ගයෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් මොකද වෙන්නේ? අන්න එතන හට ගන්නවා මොකද්ද? මහා දුකක්. ඒකට කියනවා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. ඒ කියන්නේ මේ අවසාන මොහොතේ මරණයෙන් වෙන්වීමක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒකත් එකක් විතරයි. ඒකත් ප්‍රියයන්ගෙන් වෙන්වීම තමයි. ඒක අවසාන තැන. ඊට කලින් කී වතාවක් වෙන් වෙනවද ජීවිතේ? කොතෙක් අවස්ථාවල වෙන් වෙලා ගිහින් තියෙනවද? දැන් අර දෙකම දකින්න ඕන. කොතෙක් අවස්ථාවල අප්‍රිය අවස්ථාවන්ට Tamanට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවද? අප්‍රියන් හා සංප්‍රයෝග වෙලා තියෙනවද? ඒ වගේම තමයි කොතෙක් අවස්ථාවල මේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙලා තියෙනවද? ඒ මොහොතේ తాවකාලික සමුගැනීම් කොච්චර තියෙනවද ජීවිතේ? සදාතනික සමුගැනීමක් තියෙනවා මරණයෙන්. ඊට කලින් කී වතාවක් අපි වෙන් වෙනවද එකිනෙකා වශයෙන්? ප්‍රියයන්ගෙන් කොච්චර වෙන් වෙනවද? සමහර විට දැන් දරුවෝ ඉන්නවා. දරුවන්ට ඉගෙන ගන්න සිද්ධ වෙනවා දෙමව්පියන්ගෙන් ඈත් වෙලා නගරයට යන්න. බිරිඳට සිද්ධ වෙනවා, සැමියාට සිද්ධ වෙනවා තමන්ගේ නිවසෙන් ඈත් වෙලා තමන්ගේ දරුමල්ලන්ගෙන් ඈත් වෙලා ඈත රටක රැකියාවට යන්න. දැන් මේ හැම එකකම තියෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. එතකොට එහෙනම් අපිට ඒක කොහොමද පේනවා? ඇස් දෙකට පේනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක කියන එක කාටත් ගෝචර වෙනවා. හැබැයි ප්‍රියයන්ගෙන් වෙන්වීම කියලා ඕනම කෙනෙක්ට වැටහෙන්නේ තමන් ප්‍රිය කරන කෙනෙක් නැති වුනහම, තමන් ප්‍රිය කරන කෙනෙක් තමන් හැරදා ගියාම අන්න එතන හට ගන්නවා දුක. ඒක කාටත් දුකයි කියලා පේනවා. ජීවිතේට බුදුබණ අහපු නැති මිනිස්සෙක්ගෙනුත් අපි ඇහුවොත් එහෙම ඔබ ප්‍රිය කරන කෙනෙක් ඔබ හැරෑම ඔබට සැපද්ද දුකක්ද කියලා අනිවාර්යෙන් කියන්නේ දුකක් කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයිද සැපයිද කියලා ඇහුවම අනිවාර්යෙන් දුකයි කියලානේ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒක තමයි මතු පිටින් පේන අර්ථය. ඊට වඩා මහා ගැඹුරු අර්ථයක්. උන්වහන්සේ නම් අන්න පෙන්වනවා අපට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණේ ඇයි? ප්‍රියයන් හිටපු නිසා. දැන් අතන අප්‍රියයන් හා එක් වෙන්න සිද්ධ වුණේ ඇයි? අප්‍රියයන් හිටපු නිසා. අප්‍රියයන් හිටියයි ද්වේෂය පවතිච්ච නිසා. ද්වේෂයෙන් ස්පර්ශ වුණාම තමයි අප්‍රියයන් හටගන්නේ. ද්වේෂය හටගත්තේ අවිජ්ජාව නිසා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණේ ඇයි? ප්‍රියයන් හිටපු නිසා. ප්‍රියයන් නැති වුණේ කොහොමද? රාගය නිසා. රාගය හටගත්තේ කොහොමද? අවිජ්ජාව නිසා. රාගය හටගත්තේ කුමක් නිසාද? අවිජ්ජාව නිසා. එහෙනම් අවිජ්ජාව නිසා රාගය හටගත්තා. රාගය නිසා ප්‍රියයන් හටගත්තා. ප්‍රියයන් නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හටගත්තා. එහෙනම් අන්න නුවණින් දකින්න ඕන ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකත් එහෙනම් ආස්වාදයේම ඵලයක් බව. එහෙනම් අර අප්‍රියයන් හා එක්වීමේ දුකත් ආස්වාදයේම ඵලයක්. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකත් ආස්වාදයෙන් ඵලයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැඹුරින් අපිට මේ පෙන්වලා තියෙන කුමක්ද? අවිජ්ජාව දුරු කරගන්න කියලා. මොකද අවිජ්ජාව තියෙනකන් රාගය හට ගන්නවා. රාගය තියෙනකන් ප්‍රිය භාවයන් නැති වෙනවා. ප්‍රිය භාවයන් තියෙනකන් ප්‍රිය ಜಾති හා බැඳෙනවා. ප්‍රිය ಜಾති හා බැඳෙනකන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක පවතිනවා. ඒ විදිහටම අවිජ්ජාව තියෙනකන් ද්වේෂය හට ගන්නවා. ද්වේෂය තියෙනකන් අප්‍රියයන් නැති වෙනවා. අප්‍රියයන් ඇති වෙන තාක්කල් අප්‍රියයන් සමග එක්වීමේ දුක පවතිනවා. එහෙනම් මේ සියල්ලෙහිම මුල බැලුවාම මුලටම තියෙන්නේ අවිජ්ජාව. අවිජ්ජාව නිසා මේ සියලු දුක්. එහෙනම් මේ කියන හැම දුකක්ම විග්‍රහ කරන හැම දුකක්ම අයිති මේ ආස්වාදයේ කාමයේ සැපයි කියන අඥාන ලෝක සත්‍යයටයි. අතෝ ආර්ය ශ්‍රාවකයන්ට එහෙම නෙවෙයි. ආර්ය ශ්‍රාවකයෝ මේ සියලු දුකෙන් නිදහස් වෙලා යනවා. එයාට මේ සියලු දුක් නිවාරණය වෙනවා. මේ කිසිම දුකක් වුන්ට අදාළ වෙන්නේ නැහැ. මේ සියලු දුක් අවසන් වෙනවා ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය තුල. එහෙනම් බලන්න අනාර්ය ශ්‍රාවකයා තමයි එහෙනම් මේ අනාර්ය පුද්ගලයා තමයි මේ සියලු දුක් විඳින්නේ. අසෘතවත් පෘථග්ජනයා තමයි මේ සියලු දුක් විඳින්නේ. එහෙනම් පින්වතුනි අපි එතනදි දකින්න ඕන ප්‍රියයන්ගෙන් වෙන්වීම, පියෙහි විප්‍රයෝග දුක්ඛ කියලා කහම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා දකින්නේ අර පෘථග්ජනයා. හොඳට මතක තියාගන්න. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා කාටද පේන්නේ? අන්නර පෘථග්ජනයාට අර ධර්මාවබෝධය නැති කෙනාට. එයාට තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නා වූ බුද්ධ ශ්‍රාවකයන්ට පේනවා ඒ ප්‍රිය භාවයෙන් වෙන්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීමමයි සැපේ කියලා. පියතෝ ජායති ශෝකෝ පියතෝ ජායති භයං. ප්‍රිය જાතිය නිසාමයි ශෝකේ බය හටගත්තේ. එහෙනම් පියතෝ විපමුත්තස්ස. ඒ ප්‍රිය භාවයෙන් ඒ ප්‍රිය જાතියෙන් වෙන්වීමක් ඇද්ද? නත්ති ශෝකෝ කෝතෝ භයං. එදාට ශෝකයක් නැත. කුමන භයක්ද?
එහෙනම් අන්න බලන්න පියෙහි විප්පෝක දුක්ඛෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ අපි ලෝකෝත්තරයෙන් දකින්න ඒ අර්ථය නෙවෙයි එතන. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකය දකින්න අර්ථය. පෘථග්ජනයාට පේන්නේ එහෙමයි. ප්‍රියංගෙන් වෙනීම දුකක් කියලා. ආර්යයන්ට පේන්නේ ප්‍රියංගෙන් වෙනීම සැපක් කියලා. අන්න බලන්න. එතන තමයි ගැටේ තියෙන සංසාරේ. ඒ ප්‍රිය භාවය නිසාමයි අප්‍රිය භාවයක් ඇති වුනේ. ඒ නිසා තමයි අර අප්‍රියන් හා සංප්‍රයෝග වීමේ දුකක් පුද්ගලයාට බලපාන්නේ. එහෙනම් අන ගැඹුරින් දකින්න ඕන මේ ප්‍රිය જાතියමයි මේ ප්‍රිය භාවයමයි මේ ප්‍රිය જાති උපදවන්නව මේ චන්ද රාගයමයි මේ චන්ද රාගේ පවත්වාගෙන යන අවිජ්ජාවමයි මේ සියලුම දුක්ඛයන්ගේ මූලය කියලා. එහෙනම් ඒ අනුසාරයෙන් ඒ සියලු දුක් දැක්කහම අන්න පුළුවන්කම ලැබෙනවා සියලු දුකින් නිදහසෙන්. දැන් බලන්න අපි මේ ගැඹුරට මේ ධර්ම විමර්ශනය කරන්නේ ඇයි? සියලු දුකින් නිදහස් වෙන්න. එක දුකක් දෙකක් ඉතුරු කරගන්න එහෙම නෙමෙයි. සියලු දුකින් නිදහස් වෙන්න. සියලු දුකින් නිදහස් වෙන්න නම් මේ ධර්මයේ ගැඹුරට මේ ආකාරයෙන් දකින්න ඕන. එහෙනම් පින්වතුනි දැන් රාගය නිසා හටගන්න දුක, ද්වේෂය නිසා හටගන්න දුක ගැන අපි විග්‍රහ කළා. මං හිතන්නේ තව එතනින් එහා පැත්තට යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං කියන ඒ ධර්ම කොටාසය ගැන විග්‍රහ කරන්න ඕනේ. ඒක ටිකක් දීර්ඝ වශයෙන් තව විග්‍රහ කරන්න ඕන තැන. ඒ නිසා මේ වෙලාවේ ඒක විග්‍රහ කරන්න ගියොත් කාල වේලාව පිළිබඳ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දීර්ඝ වේලාවක් තිස්සේ ඔබ වණ හපු නිසා ඔබට තව දුරටත් මේ ධර්මයේ අසාගෙන යනකොට තව නොඑක ආකාරයේ අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් ගැනම හිතලා අපි ධර්මයේ උනත් අවශ්‍ය ප්‍රමාණ ඉක්මවල අපිට දරා ගන්න බෑනේ. ඒ නිසා අපිට දරා ගන්න පුළුවන් මට්ටමට ධර්මයේ දරා ගත්තාම ඇති කලබලයක් නැහැ. අපිට නිරන්තරයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙනුවෙන්ම භාගතුන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන්ම ජීවිතේ කැප කරලා ඉන්න ශ්‍රාවකයෝ. ඒ නිසා මියනතුරුම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන විතරයි අපි සාකච්ඡා කරන්නේ, දේශනා කරන්නේ. ඒ නිසා මේ ධර්මය අහන්නට ඕන තරම් අවස්ථාවක් තියෙනවා. කර්මෙන් අපිට ඉඩක් ලැබුණොත් නොමැරී ජීවත් වුණොත් අපි සියලුම දෙනා. ඒ නිසා මෙතෙක් මේ දේශනා කරපු ධර්මය ගැන ගැඹුරින් හිතන්න. එහෙමනම් මේ සියලුම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස මේ පියෙහි විප්‍රයෝග දුක්ඛ අපිහි සංපයෝග දුක්ඛ යන ආදී වශයෙන් මේ සියලු දුක් වලට මූලික හේතුව මේ ආස්වාදයයි මේ කාමයයි. මේ කාමයේ ආස්වාදයේ පසුපස යන ලෝක සත්‍යයටයි මේ සියලුම දුක්ඛ ස්කන්ධය මුණ ගැහෙන්නේ. එය අවබෝධ කර ගැනීමයි දුක්ඛාර සත්‍ය කියන්නේ. එහෙනම් දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මේ සියලු දුක්වල මූලාරම්භය මේ කාමී ආස්වාදයේ බව නුවණින් දැකීමයි. එහෙම නැතුව මේ දුක් ටික විතරක් විග්‍රහ කළා මෙන්න දුක මේකට තමයි දුක කියන්නේ කිව්වට හරියන්නේ නැහැ. කාටවත් ඒක අවබෝධ වෙන්නේ නැහැ. මොකද එහෙමුණොත් ඊට මිනිස්සු කල්පනා කරනවා ඉතින් ඔය කියපු ටික අපි දන්නවනේ දැනටම. ඔය ටික අපිට පේනවනේ. මොකද්ද අපිට අමුතුවෙන් ආය අවබෝධ කරගන්න තියෙන දුක්ඛාර සත්‍ය කියලා. එදාට මිනිසුන්ට ප්‍රශ්නයක් උදා වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු දුර්මුඛ වෙන්න ගන්නවා මෙහෙම කල්පනා කරනවා. අපේ කර්මයට අපිට මේක තේරෙන්නේ නැතුව ඇති. අපිට මේ තාම මේ ධර්මය අවබෝධ වෙන්නේ නැතුව ඇති. එක්ක අපිට පින් මදි ඇති. පාරමිතා ශක්තිය මදි ඇති. ඒ නිසා අපිට මේ දුක්ඛාර සත්‍ය වැටහෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය වැටහෙන්නේ නැතුව ඇති. කියලා අන්න එහෙම මුලාවටපත් වෙන දුර්මුඛ වෙනවා. අන්න බලන්න කොච්චර මුලාවටපත් වෙනවද? එක්ක හිතනවා ওই ටික අපි දැනටමත් දන්නවා කියලා. දැනටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයි කියලා. එක්ක හිතනවා කිසිම ආකාරකින් අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් අප තුල නැහැ. පුණ්‍ය ශක්තිය, පාරමිතා ශක්තිය, ඥාන ශක්තිය අපේ මදි කියලා. ඇයි එහෙම වෙන්නේ? මේ පදාර්ථයෙන් මේ තියෙන දුක. ඒ කියන්නේ පෘථග්ජනයාට පේන දුක. ඒ කියන්නේ පෘථග්ජනයා මේ පෘථග්ජනයා ආස්වාද විඳින්න ගිහිල්ලා ඒ විඳින දුක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පෘථග්ජනයාට මුණ ගැහෙන දුක මේ. මේ ආස්වාදයේ කාමයේ පස්සේ යන කෙනාට මුණ ගැහෙන දුක මේ. ඉතින් කාමයේ ආස්වාදයේ පස්සේ යන කෙනාට කියන කෑල්ල කපලිවර වෙලා මුණ ගැහෙන දුක විතරක් කිව්වට වැඩක් නැහැ. එකපාරක් දැන් ඒ තොරණ ගැලවුවා. මං හිතන්නේ කියන්නේ කොහෙද කියලා මේ සුද්ධ වනුරාධපුරේ. එක්තරා තැනක තොරණක් ගහලා තිබුණා. කොහොමද තිබුණේ? යෝ ධම්මං පස්සති සෝමං පස්සති එච්චරයි. මේක ගහපු මිනිහමයි හොයාගන්න ඕන මොකಾದ කියලා මේ සුද්ධ නගරේ මේ එක්තරා පරම පූජනීය ස්ථානයක තොරණක් ගහලා තුන කාලයකට ඉස්සෙල්ලා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔන්න ඔච්චරයි ගහලා තුනේ තොරණේ. ඔබටම මතක ඇති පහුගිය කාල පරාසය තුල ගෙවිච්ච කාල පරාසය තුල යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන එක විතරයි කියවෙන්නේ හැමතිස්සෙම.
බලන්න බෙල්ලෙන්ම කපලා දාලා ධර්මයේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති කියන කෑල්ල කපලම දාලා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන කොටස අයින් කළා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිදහු බුදුන් දකි කියලා විතරයි ගහලා දුන්නේ තොරණේ. එතකොට මිනිස්සුන්ට හැමදාම ප්‍රශ්නයක් තියෙනවා ධර්මය කියන්නේ මොකක්ද? එතකොට මිනිස්සු හිතා ගන්නවා ධර්මය කියලා කියන්නේ මෙහෙම පන්සල් යන්නේක, මලක් පහනක් පූජා කරන එක, කංචුකයක් ඔලුවට තියාගෙන යන්නේක, ඉඳහිට දානයක් දෙන එක, ගෙදර මිනිහෙන් මැරුණාම 7 දවසේ බණ කියන එක, 3 මාසෙ දානි දෙන එක, ඔන්නව තමයි ධර්මයේ හැසිරෙනවා කියලා හිතන් ඉන්නේ. ධර්මයේ කියලා හිතන් ඉන්නේ ඒක ඊට පස්සේ. අන්න බලන්න මුල වැහුව හැටි. කවුද දන්නේ අසත්පුරුෂය හැම කරපු. කොහොම හරි ඊට පස්සේ තොරණ ගැලවිලා විසි වෙලා ගියා කැලේටම. පටිච්චසමුප්පාදේ හංගලා බුදුරජාන් වහන්සේ මෙච්චර මේ සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ අනන්ත කාලයක් දුක් විඳලා අවබෝධ කරලා දේශනා කරපු උත්තරීතර න්‍යාය ධර්මයේ යට ගහලා හංගලා මිනිසුන්ට තෝරගන්න බැරි තැනක ඉඳලා කිව්වා සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමේ ධර්මයේ දකීද ඔහු බුදුන් දකී කියලා. කවදාවත් මිනිසුන්ට ධර්මයේ වැටහෙන්නේ නැහැ. එතනින් එහා පැත්තට. මොකද පටිච්ච සමුප්පාදේ කියන වචනේ හැංගුවනේ. ඒ වගේ දුක්ඛාර සත්‍ය විග්‍රහ කරන්න ගියාම ආස්වාදයේ කාමයේ හඹාගෙන යන පුද්ගලයායි මේ දුක්ඛ ස්කන්ධයට ගොදුරු වෙන්නේ කියන සත්‍ය විග්‍රහ කරන්නේ නැතුව ආස්වාදයේ කාමයේ පස්සේ හඹා යන පුද්ගලයා කියන කෑල්ල කපලා අයින් කරලා දාලා මෙන්න දුක්ඛ ස්කන්ධය කියලා පෙන්නවා. දැන් අවබෝධ වෙන්නේ කොහොමදවත්? මොකද එතකොට මිනිසුන්ට හිතෙනවා මේක ලෝක ස්වභාවයනේ. එහෙනම් දුක කියන්නේ ලෝකේ ස්වභාවයමයි. ඉතින් කරන්න දෙයක් නැහැ අපිටත් මේ දුක විඳින්න තමයි වෙන්නේ කියලා. ගැලවීමක් පේන්නෙම නැහැ කොහෙවත්. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ. අනුබාන කරපු වැඩේ. මායාවේ වැඩ තමයි මේ ඔක්කොම. මායාවේ මේ සිතම තමයි ඉතින්. ඒ විතරනේ අර වසවති මායාවත් අම්මාකාරකින් ඒවට උගුල් අටවනවා. මොන විදියෙන් හරි සියලු මායාව ටික එකතු වෙලා මොකද කරේ? අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වසා දැම්මා. වහලා දාලා කාටවත් මේක තේරුම් ගන්න බැරි මට්ටමකටම පල්ලෙහාට ඇදලා දැම්මා. ඉස්කෝලවලත් උගන්වන චතුරාර්ය සත්‍යය. කොහොමද උගන්වන්නේ? ওই ටික විතරයි. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, ජරාටපත් වීම දුකයි, මරණයටපත් වීම දුකයි, ප්‍රියන්හා එක්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන්හා එක්වීම දුකයි හැමෝම උගන්වනවා. ඒ ඔච්චරයි උගන්වන්නේ. එතනින් එහාට කියනවාද මේ දුක් ටික මුණ ගැහින්නේ මේ කාමී ආස්වාදයේ කරන කොටගෙනයි කියලා. ඒ ටික කියන්නේ. ඒක අවබෝධ නොවීම තමයි ඉතින්. මාර්ය ගානට අවශ්‍යම ටික අයින් කරලා දාලා. එතනින් එහා පැත්තට අර දුක් ඵලය ගැන විතරක් කියනවා. හේතුව හංගලා. හේතුව හංගලා හැමතිස්සෙම. ඵලය ගැන විතරයි කියන්නේ. දැන් සමහර ළමයි ඉන්නවා මෙන්න මෙහෙම. කපටි ළමයි. මොන හරි වැරද්දක් කරනවා. වැරද්දක් කළා කාගෙන් හරි ගුටියක් කනවා. ගෙදරම සමාජිකයෙක් වෙන්නත් පුළුවන් නැත්නම් ඉස්කෝලේ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන් අල්ලපු ගෙදර මිනිහෙක් වෙන්නත් පුළුවන්. කරපු නොහොබිනා කමකට ගුටියක් දෙනවා. දුන්නාට පස්සේ දැන් අඬනවා අයියෝ මට ගැහුවා ගග අඬනවා. ඊට පස්සේ කවුරු හරි අහනවා ඇයි ගැහුවේ කියලා. කියන්නේ ඒකට උත්තරයක්. නෑ මට ගැහුවා කිය අඬනවා. ඒ කියන්නේ තමන්ගේ වරද සංගවගෙන අර ප්‍රතිඵලය විතරක් හුවා දක්වනවා. අන්න බලන්න. ගුටි ගහන්න හේතුවක් තිබුණා. අඬන්න සිද්ධ වුණේ දුක උරුම වුණේ හේතුවක් නිසා. කරපු වැරදි වැඩක් නිසා. ඒක කියන්නේ හේතුව ගැන කියන්නේ නැතුව ඵලය ගැන විතරක් කිව්වහම මිනිහෙට කොහොමද මෙහි ඇත්ත නැත තේරුම් ගන්න පුළුවන් ඉන්නේ. එතකොට අර මිනිසයා කිපෙන්න පුළුවන් මගේ දරුවන්ට ගහන්න උඹලා කියලා අන්න රණ්ඩු වෙනවා ඊට පස්සේ. ඇත්තටම ගහලා තියනයි කියලා බැලුවහම මොකක් හරි කරපු නොහොබිනා වැඩක්. කවුරු හරි තේකක් බිබි හිටියා අතින් ගැහුවා තේක හිරෙන්න අර මනුස්සයාගෙන් ගිහින්. ඔයගේ අලුකුත්තිරු වැඩක් කරනවා. පොඩි යවුන්නේ මො වැඩ කරනවා. එතකොට අර වැඩි හිටියෙක් දැනුමුතුකමක් හැටියට පහරක් දෙනවා. එතකොට පොඩි එකා හේතුව හංගනවා ඵලෙ විතරක් ලෝකෙට හොවා දක්වනවා මට ගැහුවා කියලා. ඇයි ගැහුවේ කියලා කියන්නේ නැහැ කොයි වෙලාවකවත්. මේ ගතිය කපටි පුද්ගලයා තුළ හැමතිස්සෙම තියෙනවා ලෝකේ. හොඳට මතක තියාගන්න. කපටි පුද්ගලයා හැමතිස්සෙම ඵලෙ විතරයි ඉදිරිපත් කරන්නේ. හේතුව ගැන කියන්නේ මට මෙහෙම වුණා, මට මෙහෙම කරා, මට මෙහෙම හිංසා කළා, මට මෙහෙම කරා, මට වෙනස්කම් කරා, මට අරක කරා, මට මේක කරා කියන මිසක්
මගේ අතින් මෙහෙම වුණා මම මෙහෙම කරා ඒ නිසා මට මෙහෙම වුණා කියලා කවදාවත් කියන්නේ. එහෙම කවදාවත් කියන්නේ. අර ටික විතරයි කියන්නේ. ඉතින් බලන්න මේ තුච්ච හිතමනේ. එහෙනම් මේ තුච්ච සිතම මොකද කරේ? කාලයක් යනකොට අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අවශ්‍යම කොට හංගලා දැම්මා. අවශ්‍යම කොට හංගලා දාලා ඵලයේ විතරක් පෙන්නවා දුක්ඛාරි සත්‍ය හැටියට. ඒ නිසා මිනිසුන්ට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මොකද ওই ටික දුකයි කියලා කවුරුත් දන්නවා. අමුතුවෙන් ආ කියන්නේ දෙයක් නැහැ ওই ටික දුකයි කියලා. මිනිසුන්ට නොවැටහෙන තැන තමයි මේ දුක්ඛ ස්කන්ධය මුණ ගැහින්නේ මෙන්න මේ කාමයේ ආස්වාදයේ කරන කොටගෙනයි කියන්නේ. අන්න ඒ ටික නොදකින නිසා ආර්යයන්ට පමණක් අවබෝධ වෙන දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් යමෙක් උතුම් වූ බුදුබණ නිරන්තරයෙන් අසමින් කටයුතු කරනකොට අන්‍යයාට පටිච්ච සමුප්පන්න ධර්මයට අනුකූලවම වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කාමී ආස්වාදයේ කරන කොටගෙනයි මේ දුක්ඛ ස්කන්ධය භවයෙන් භවයට සකස් වෙන්නේ. එහෙනම් මේ සසර දුක්ඛ ස්කන්ධයම කියන්නේ මේ කාමයේම මේ ආස්වාදයේම ප්‍රතිමූර්තියක් කියලා. එදාට සමස්තයක් වශයෙන් මේ කාමී ආස්වාදයේ කෙරෙහි ඇති චන්දරාගෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ සියලු ආකාරයෙන්ම ඒ චන්දරාගෙන් නිදහස් වෙනවා. සියලු රූප ගැන, සියලු වේදනා ගැන, සියලු සංඥා ගැන, සියලු සංකාර ගැන, සියලු විඥාන ගැන ඇති චන්දරාගෙන් නිදහස් වෙනවා. සියල්ලෙන් සියලු ආකාරයෙන් නිදහස් වෙනවා. සියලු ආකාරයෙන් නිදහස් වෙලා සියලු දුකෙන් නිදහස් වෙච්ච උතුම් අරිහතුන් වහන්සේ බවට පත් වෙනවා. එහෙනම් ඒ උතුම් ධර්මය ඔබටත් එසේම අනුගමනය කරලා ඒ ප්‍රතිඵලය එසේම ලැබිය හැකි. මේ ධර්මය අකාලිකයි. කල් නොයාම ප්‍රතිඵල ලබා දෙන ධර්මයක්. කල් නොයවාම ප්‍රතිඵල ලැබෙනවා. එපමණක් නෙවෙයි තමන්ටම පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. කවුරුවත් කියන නිසා නෙවෙයි. තමන්ට මේ ධර්මය අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මේ ධර්මය හරිද වැරදිද කියලා. මොකද තමන්ටම අත්දකින්න පුළුවන් ප්‍රතිඵල සහිතයි මේ ධර්මය. එහෙනම් මේ ශාසනය තාමත් ඒ උතුම් මාර්ගඵලයන්ගෙන් යුක්තයි. ප්‍රතිවේද ශාසනය අහෝසි වුන්නේ නැහැ. අතුරුදහන් වුන්නේ නැහැ. ඒකට තව කල් තියෙනවා. ඒ නිසා පින්වතුනි උත්සාහවන්තයෝ ඥානවන්තයෝ නිරන්තරයෙන්ම උත්සාහ ගන්නට ඕන මෙයාමා ධර්මයම අවබෝධ කරගන්නට වෙන කිසිවක් කරන්න නෙවෙයි. අනිත් හැමදේම මේ අත්භවයේ පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය උපකාරක ධර්ම විතරයි. ඒ උදෙසා නෙවෙයි ඔබ ජීවත් වෙන්න ඕන. ඔබ ජීවත් වෙන්න ඕන මෙයාමා ධර්මය අවබෝධ කරගන්නයි. ඔබ ජීවත් වෙන්න ඕන මේ ධර්මයේ තුල හැසිරෙන්නයි. ඔබ ජීවත් වෙන්න ඕන මේ ධර්මයේ හැසිරීලා සියලු රාග දේශ මොහොන අසලා සියලු දුකෙන් අත මිදලා සදාතනිකම නිවනින් සැනසීම පිණිසයි. ඒ අදිස්ථානිය යුක්තවයි ඔබ මේ ධර්මයට කන් දෙන්නත් ඕන. එහෙනම් ආරම්භයේ ඉඳලා මේ දක්වාම බොහෝ දෙනා ඊටාම හොඳ මට්ටමින් අද දවසේ ධර්මයට කන් දුන්නා මේ ස්ථානේ පවා. එහෙමනම් මේ තාක්ෂණික මාධ්‍ය ඔස්සේ විවිධ ස්ථානවල ඉඳගෙන අපේ පින්වතුන් මේ ධර්මයට මැනවින් කන් දෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේදී මේ අසන ලද ධර්මයක් මැනවින් දරාගෙන මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයට අනුකූලව ධම්මානුපස්සනාව යටතේ සත්‍යපබ්බේ යටතේ මේ විග්‍රහ වෙච්ච මේ ධම් කොටාස මේ ධම් ව්‍යාකරණ මැනවින් දරාගෙන මේ ධර්මාභෝධයත් තවදුරටත් මේ නිවන පිණිස පියවරකින් හරි ලං වෙන්න අවශ්‍ය කරන උපකාරක ධර්මයක් බවට පරිවර්තනය කරගෙන ඒ ධර්මයේ තුලම හැසිරෙමින් අප්‍රමාදීව සියලු සංසාර දුකෙන් ඈතරව ඒ සදාතනික වූ අජරාමර වූ අමා මහ නිර්වාණ ශාන්තියෙන් අප්‍රමාදීව සැනසෙනවා. මේලද උත්තරීතර මනුෂ්‍ය ජීවිතෙන් අග්‍රඵල නෙලාගෙන මේලද පරම දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් අග්‍රසපත උදා කරගෙන ඒ සදාතනික විමුක්ති සෝයෙන්ම සැනසෙනවා කියන අදිෂ්ඨානෙන් කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු.